වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනෝකා බ්‍රෝහිය, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. ගෑසා කිරිපිටි ගැටලුවට රජයෙන් කඩිනම් විසඳුම්. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හා වෘත්තීය සමිතිය අතර සාකච්ඡා ඉදිරි සතියේදී. එන්නත් කරන වැඩසටහන පිළිබඳ ජනාධිපතිතුමා තැබූ විශ්වාසයට තම ස්තුතිය පිරිනමන බව යුද හමුදාපතිවරයා කියයි. කොවිඩ් මෘතදේහ ආදානයේදී අදාළ පවුල් වලින් කිසිදු මුදලක් අය නොකෙරේ. බස් රථවල ගමන් කරන මගින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. කෘෂි භෝග සඳහා සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් කුළුබඩු මන්දිරයක්. ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින රථවාහන තදබදයට නගර පිවිසුම් මාර්ග පද්ධති සංවර්ධනය කෙරේ. වනාලීන් ගම්වැදීම වැළැක්වීමට වැඩසටහන් රැසක්. නවසීලන්තයේ දේශ සීමා මේ වසර අවසන් වෙනතුරු වසා දැමීමේ තීරණයක්. ශ්‍රී ලංකා සංචාරය සඳහා දකුණු අප්‍රිකානු එක් දින හා 20 සංචිත නම් කෙරේ. ගෑසා කිරිපිටි ගැටලුව සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉකුදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී හා ඊයේ පැවති අනුකමිටු රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. මෙම අංශ දෙකෙහිම ගැටලුවක් පවතින බව රජය පිළිගනී. පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වීම පිළිබඳව රජය තම කනගාටුව පළ කරන බව වෙළඳ අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. මේ වන විට කිරිපිටි සඳහා අය කරන පැල් සහ රේගු ගාස්තු අඩු කිරීමට කටයුතු කරලා තිබෙනවා මුදල් අමාත්‍යාංශය විසින්. ඉදිරි දින කිහිපය වන විට කිරිපිටි පිළිබඳව වෙළඳ පොලේ තත්ත්වය නිවැරදි වීමට ඒ අදාළ සමාගම් අවශ්‍ය සැපයුම ලබා දෙනවා කියන එක අපට ප්‍රකාශ කළා වගේම තවදුරටත් මේ පිළිබඳව තිබෙන ප්‍රශ්න තිබෙනවා නම් ඒ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දීමට අනිවාර්යෙන්ම අපි කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඒ හා සමානවම ප්‍රශ්නයක් තමයි විශේෂම ගෑස් පිළිබඳව ජාත්‍යන්තර වෙළඳ පොලේ මිල වැඩි වුණත් ඒ බර පාරිභෝගිකයට දෙන්න එපා කියන ඒ ප්‍රතිපත්තිය තුළ හිටපු නිසා තමයි ඒ ගෑස් වැඩිවීම ලබා නොදීමට කටයුතු කළේ. විශේෂයෙන්ම ඒකාබද්ධ මිලදී ගැනීමේ ක්‍රමය අපට දැනගන්න ලැබුණා. අබඩ මාසයේ වන විට ක්‍රියාවට නැංවීමටත් මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරලා තිබෙනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කොළඹදී අද පෙරවරුවේ සිය පළමු හමුව පැවැත්විය. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් මෙරට රාජ්‍ය සේවා දූරාවලිය තුළ ගෞරවනීය වෘත්තකයන් බවට පත් කිරීම පෙරදරි කරගෙන එම සාකච්ඡාව පැවැත්වින. මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවර පිළිබඳව තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් කමිටුව ඉදිරි සතිය තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණ ගැසී සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව හැකියතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අනුකමිටුව පියවර ගනු ඇත. ඩලසලහ පෙරම විමල් වීරවංශ, මහින්ද අමරවීර හා ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගෙන් මෙම අමාත්‍ය අනුකමිටුව සමන්විතයි. බස්නාහිර පළාතේ තවමත් එන්නත ලබාගෙන නොමැති වයෝවෘද්ධ හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා ජංගම එන්නත් කරන වැඩපිළිවෙලක් ආරම්භේ. ශ්‍රී ලංකා යුද හමුදාව දිවයින පුරා ක්‍රියාත්මක කරන ජාතික එන්නත් කරන වැඩසටහනට නව ප්‍රවේශයක් එක් කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවේ. මේ යටතේ ජංගම එන්නත් කරන රථ ප්‍රදේශ රැසකට යොදවනු ලැබ ඇත. දෙමටකොඩ ප්‍රදේශයට ජංගම එන්නත් කරන රථයක් කොළඹ 15 මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත් කරන රථ 3ක් ගංගාරාම මාවත මට්ටකුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම රථයක් කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයට ජංගම රථ 3ක්ද කොළඹ 15 බ්ලූ මැන්ඩල් ප්‍රදේශයට ජංගම එන්නත් කරන රථ 2ක් වශයෙන් ජංගම රථ 10ක් එන්නත් කරන ක්‍රියාවලිය සඳහා යොදවා ඇත. මේ සඳහා යුද හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය දායකත්වය සපයයි. මෙම වැඩසටහන යටතේ පුද්ගලයන් 257 දෙනෙකුට එන්නත් අද ලබා දුන් බව
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පුද්ගලයන් 300 දෙනෙකුට එන්නත් හෙට ලබා දීමට නියමිතයි. ත්‍රිවිධ හමුදාවේ එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනාධිපතිතුමා තිබූ විශ්වාසය පිළිබඳව එතුමාට ස්තුතිය පළ කරන බව යුද හමුදාපතිවරයා ජාතික ගුවන් විදුලියට පැවසීය. සියලු රණවිරුවන්ගේ කැපවීම සම්බන්ධයෙන් තම ප්‍රණාමය පුද කරන බවද ඔහු කීවේය. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට හමුදාවන් කෙරේ ලැබූ විශ්වාසය විශේෂයෙන්ම එන්නත්කරණය කිරීමට අපට අවස්ථාව ලැබා දීම සැබැදිව එම විශ්වාසය ඒ ආකාරයෙන්ම ක්‍රියාවේ නංවන්නට අපි ත්‍රිවිධ හමුදාවටම හැකියාවක් ලැබුණා. ඒ අනුව තමයි තාමත්ම සුළු වශයෙන් දිනකට එන්නත්කරණය කරමින් සිටි අවධියක ත්‍රිවිධ හමුදාව මේ හා සම්බන්ධ වෙලා විවිධ ක්‍රමවේදයන් යටතේ එන්නත් කරන ඉතාමත්ම ශීඝ්‍රයෙන් වේගවත්ව කර ගැනීමට හැකියාවක් ලැබුණේ. ඒ අනුව තමයි ජනතාවට කොවිඩ් සම්බන්ධයෙන් අවධානයෙන් නිදීමට අත්‍යවශ්‍ය වූ එන්නත ඉතාමත් කෙටි කාලකින් රටකට පැමිණ ශ්‍රී ලංකාවට එන්නත් ඉතාමත් කෙටි කාලකින් ප්‍රථම සහ දෙවන මාත්‍රයේ වශයෙන් අපිට ලබා දීමේ හැකියාව අපිට ලැබුණා. අපි හමුදාපතිවරයා හැටියට ආරක්ෂක මාන්‍ය ප්‍රධානීවරයා හැටියට මම සන්තෝෂ වෙන අපිට මේ සම්බන්ධ කර ක්‍රියා කිරීමට හැකියාව ලැබීම පිළිබඳව. බස් රථවල ගමන් ගන්නා මගින් නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව ගමන් පහසුකම ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහතා ඉල්ලීමක් කරයි. බස් රථ රියදුරන් හා සහායකවරුන් සමග ඍජුව සම්බන්ධ වන පිරිස් කොවිඩ් ආසාදිතව සිටියහොත් ඔවුන්ද ආසාදිතයන් බවට පත්වීම වැළැක්විය නොහැකි කරුණකි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 400කට පමණ වෛරසය ආසාදනය වී තිබේ. ළඟමේ සියලු අංශවල 285ක් ඉකුත් අඟහරුවාදා ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. කැස්බෑවැඩි පොවේ සේවකයන් 47 දෙනාටම සිදු කළ PCR පරීක්ෂණ වලින් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. කළුතර රියදුරු පුහුණු පාසලේ ළඟම සේවකයන් සඳහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරන බව රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 573ක එන්නත් කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රාධිකා වික්‍රමසිංහ මහත්මිය පවසයි. දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන් සඳහා පළමු මාත්‍රාව ලබා දී අවසන්ය. අවුරුදු 30ට වැඩි ප්‍රජාවට එන්නත් ලබා දෙන අතර විදේශගත වන අය වෙනුවෙන්ද එන්නත්කරණය සිදු කෙරේ. දිස්ත්‍රික්කයේ 80ක් පමණ පළමු මාත්‍රාව ලබාගෙන ඇතැයි ඇය පැවසුවාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. කෘෂිභෝග සඳහා සාධාරණ මිලක් මෙන්ම පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු කිරීම රජයේ අරමුණ බව රාජ්‍ය අමාත්‍ය ජානක වකුඹුර මහතා පවසයි. පාරිභෝගිකයන්ට සාධාරණ මිල ගණන්වලට කුළුබඩු ලබා ගැනීම සඳහා මූලික පියවරක් ලෙස බත්තරමුල්ලේ කුළුබඩු මන්දිරයක් ලබන 16 වෙනිදා ආරම්භ කෙරේ. කුළුබඩු අපනයනයෙන් මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන ලක්ෂයක් උපයා ගැනීම ඉලක්කයයි. ඒ සඳහා කුරුඳු ගම්මිරිස් ඇතුළු අපනයනය ඉහළ නැංවීමට ක්‍රියා කෙරේ. ගොවියා කාබනික පොහොර භාවිතයට යොමු කිරීමේදී ඔවුන්ට පාඩුවක් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම පැවසීය. දේශීය සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමටද පියවර ගැනේ. සීනි මිල පාලනයට රජය මැදිහත් වන බව ඔහු පැවසීය. වෙළඳ පොලේ සීනි මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගිහින් තියෙනවා. බදු සහනයක් ලබා දුන්නා. ඒ බදු සහනය තුල ගෙනාපු සීනි දැන් අපි ආපහු සීනි ගේන්න නොදෙන නිසා අසීමිත ලෙස මිල වැඩි කිරීමක් කරලා තියෙනවා. රජයේ ආයතනයක් හැටියට අපි ලංකා සමාගම මේ වෙනකොට සතසාරහ රුපියල් 115ට සීනි ලබලා දෙනවා. ඒක සාමාන්‍යයෙන් පිට කඩේක ගිහින් බැලුවොත් රුපියල් 150 155යි. අපි රජයේ ආයතනයක් තිබෙච්ච නිසා අඩු මිලට සතොස සෞම්පකාර වෙළඳසැල් හරහා සාමත් ලබලා දෙනවා. ඒක තමයි රජයේ මැදිහත් වීම කියන්නේ. ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින තදබදයට විසඳුම් ලෙස නගර පිවිසුම් මාර්ග හා විකල්ප මාර්ග පද්ධති සංවර්ධනය කිරීමේ විශේෂ මාර්ග සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නැංවේ. පාලම් ඉදිකිරීමද මීට සමගාමීව සිදුවේ. මෙම වැඩසටහන කොළඹ මහනුවර ගාල්ල කුරුණෑගල සහ ගම්පහ යන ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. ඉන් අනතුරුව සෑම දිස්ත්‍රික්කයකම
ප්‍රධාන නගර ආශ්‍රිතව එය ක්‍රියාවට නැංවේ. මෙම වැඩසටහන යටතේ කොළඹ හා ඒ අවට ප්‍රදේශවල රථවාහන තදබෙදයට පිළියම් ලෙස හඳුනාගත් මාර්ග 9ක් සංවර්ධනය කෙරේ. ගම්පහාවට හඳුනාගත් මාර්ග 15ක්ද, මහනුවර මාර්ග 12ක්ද, ගාලනගරේ මාර්ග 8ක්ද වැඩි දියුණු කෙරේ. ඉත්තෑපාන හා මාදුගංග හරහා පාලම් 2ක් ඉදිකිරීමට නියමිතයි. අන්තර්ජාතික අලි දිනය අදට යෙදී තිබේ. වඳ වී යන අලි සම්පත රැක ගැනීම සියලු දෙනාගේ වගකීමකි. මේ වන විට පවතින කොරෝනා වසංගතයට දෙවෙනි වන්නේ අලි මිනිස් ගැටුමයි. මේ හේතුවෙන් මිනිසුන්ගේ මෙන්ම අලින්ගේ ජීවිතද අකාලේ අහිමි වෙයි. හේන් වගාවද අලි මිනිස් ගැටුම ඉහළ යාමට එක් හේතුවකි. අලි මිනිස් ගැටුමට පිළියම් ලෙස රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ. වනාලීන් ගම් වැදීම වැළැක්වීමට අම්පාර අඩාලච්චේන කසල බැහැර කරන ස්ථානයේ වටා අගලක් ඉදි කරමින් පවතී. අලින්ට ගම් වැදීමේදී එම අගල විශාල බාධාවක් වී තිබේ. අලින් එම බාධකයට ගනු ලබන විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් යෙදවේ. පදියතලාව මුඩුගල ප්‍රදේශයේ එල්ලෙන විදුලි වැටක් අතදා බැලීමේ මට්ටමක පවතී. දැනට ඉදිකිරීම් කර ඇති ස්ථානවලින් අලින් ගම් වැදීමක් සිදු නොවේ. මෙරට අලිමිනිස් ගැටුම පවතින ප්‍රදේශවල විදුලි වැට කිලෝමීටර් 1500ක් ඉදිකිරීමේ මූලික කටයුතු අවසන් කර තිබේ. ත්‍රිවිධ හමුදාවේ දායකත්වය ඒ සඳහා ලබාගෙන ඇත. මෙරට ඉංජිනේරුවරයෙකු ඉහළ තාක්ෂණයෙන් යුත් එල්ලෙන විදුලි වැට නිර්මාණය කර තිබේ. එය වැල්ලවාය අනාපල්ලම ප්‍රාදේශීය සභාවේ කසල බැහැර කරන ස්ථානයේ වටා ඉදි කර ඇත. එවැනි අලි වැටක් අම්පාර සමන බැද්ද සිට වීරගොඩ දක්වා ඉදිකිරීමට නියමිතයි. සිවිල් ආරක්ෂක බලකායේ 500ක පමණ පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර සේවයට යොදවා තිබේ. බහුකාර්ය දෙපාර්තමේන්තුව 25000ක පිරිසක් බඳවා ගැනීමට නියමිතයි. දැනටමත් 3000ක් බඳවාගෙන ඇති අතර ඔවුන් පුහුණු කර වනජීවී කාර්යාලවලට සහ අලිවැට සංරක්ෂණ කටයුතු සඳහා යොදවා ඇත. වනාලි ප්‍රහාරවලින් මේ යන පුද්ගලයන් වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල්ද වැඩි කර ඇත. ඕනෑම කලා නිර්මාණයක් සර්වකාලීන ගුණයකින් යුක්ත විය යුතුය. වර්තමානයේ ඇතැම් ගීත එක් යුගයකදී ජනප්‍රිය වූද පසුව රසික සිත්වලින් ගිලිහී යයි. ක්ලැරන්ස් විජේවර්ධන, සීටී ප්‍රනාන්දු වැනි සංගීත ශිල්පීන් මේට වසර 50කට පමණ පෙර සිදු කළ නිර්මාණ තවමත් රසිකයන් වැළඳගෙන සිටින බව ප්‍රවීණ සංගීත ශිල්පී ටී.එම්. ජයරත්න කලාකරුවා පවසයි. ක්ලැරන්ස් විජේවර්ධන කලාකරුවා මියගොස් මේ වසරට වසර 25ක් සපිරෙයි. ඔහුගේ 78 වෙනි ජන්මදිනයේදී තිබුණේ පසුගිය 3 වෙනිදාය. ඒ නිමිත්තෙන් ජාතික ගුවන්විදුලියේ වෙළඳ සේවය චිත්‍රපට ගී වැඩසටහන සඳහා අද වෙන් කර තිබුණේ ක්ලැරන්ස් ලියූ ඔහු ගැයූ හා ඔහු සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගීත වෙනුවෙනි. එම වැඩසටහනට එක් වෙමින් ටී.එම්. ජයරත්න කලාකරුවා මෙම අදහස් පළ කළේය. ක්ලැරන්ස් විජේවර්ධන සංගීතඥයා තම ගීත 45කට තනු නිර්මාණය කර සංගීතවත් කර තිබෙන බවද ඔහු කීවේය. ජාතික ගුවන්විදුලිය මෙවැනි අතිදක්ෂ කලාකරුවන් සැමරීම හා ඔවුන් පිළිබඳව වත්මන් පරපුර දැනුවත් කිරීම කාලෝචිත ක්‍රියාවක් බව ඔහු පැවසීය. මේ ළඟට ප්‍රමුඛ පුවත. මහජන බැංකුවෙන් රන් පවුමකට ලබා දෙන අත්තිකාරම් මුදල් දැන් තවත් වැඩි කළා. ඔබේ රන් බහඬ සඳහා රාජ්‍ය බැංකුවක ආරක්ෂාව සමග දිවයිනේ විශාලතම ශාඛා ජාලයෙන් සේවාව. ස්වර්ණ ප්‍රදීප උකත් සේවාව ඔබට හුරු පුරුදු මහජන බැංකුවෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කොවිඩ් මෘතදේහ ආදාහනයේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකරන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. ඒ සඳහා පළාත් පාලන ආයතනවලට වැය වෙන වියදම මධ්‍යම රජයෙන් ලබා දීමට පියවර ගැනේ. කොවිඩ් මෘතදේහ ආදාහනයේදී විශාල තදබදයක් පවතින බවට පළවෙන වාර්තා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සූම් තාක්ෂණය ඔස්සේ එම හමුව පැවැත්වින. සියලු ආදාහනාගාරවලට අවශ්‍ය ගෑස් නොමිලේ ලබා දෙයි. ආදාහනාගාරවල සේවකහින්ගේට පිළියම් ලෙස අඩු අධ්‍යාපන සුදුසුකම් මත මෑතකදී බඳවාගත් පිරිස් යොදවා ගැනීමට පියවර ගන්නා බව ඔහු කීවේය. දිවෙන පුරා සක්‍රිය මට්ටමේ ආදාහනාගාර 240ක් පවතී. එබැවින් මෘතදේහ ආදාහනය
කිසිදු අර්බුදයකින් තොරව සිදු කිරීමේ හැකියාව පළාත් පාලන ආයතන සතුව තිබේ. මේ සඳහා කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කීවේය. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. ශක්ති හඬ අවධානය පිණිසයි. මේ වසරේ මේ දක්වා දිවයිනේ ඩෙංගු රෝගීන් 17,000කට වැඩි සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ. ඉන් 621 දෙනෙකු මේ මාසය තුල හඳුනාගෙන ඇත. ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් මේ වසරේ මේ දක්වා පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිමාලි හේරත් මහත්මිය පවසයි. මෝසම් වැසි සමයත් සමග ඩෙංගු මදුරු කීටයන් පැතිරීමේ අවදානම ඉහළ ගොස් ඇත. එම නිසා තම නිවෙස් සහ අවට පරිසර පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට ප්‍රජාව දායක විය යුතුය. උණ රෝග ලක්ෂණ ඇතනම් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඇය ඉල්ලා සිටී. විදෙස් පුවත්. ඔස්ට්‍රේලියාවේ කැන්බෙරා නගරය සතියක කාලයක් සඳහා වසා දැමේ. වසරකට පසු එම නගරයෙන් පළමු වරට කොවිඩ් ආසාදිතයෙකු හමුවීමත් සමග මෙම පියවරගෙන තිබේ. ඔස්ට්‍රේලියාවේ අගනගරය වෙන කැන්බරාහි 4,00,000කට ආසන්න ජනතාවක් වාසය කරති. මෙම පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න තවමත් තහවුරු කර නොමැත. ජනතාවට නිවෙස් වලින් බැහැරව යා හැකි අත්‍යවශ්‍ය කරුණකට පමණි. නවසිලන්තයේ දේශ සීමා මේ වසර අවසන් වෙනතුරු වසා දමන බව නවසිලන්ත අගමැති ජසින්ඩා ආඩන් මහත්මිය පවසයි. COVID-19 වසංගතය පැතිර යාම වැළක්වා ගැනීම හා ආර්ථිකය විවෘතව තබා ගැනීම සඳහා හොඳම ක්‍රමය ලෙස එම උපාය මාර්ගය අනුගමනය කරන බව ඇය සඳහන් කරයි. නවසිලන්තයේ සමස්ත ජනතාවට වසර අවසන් වීමට පෙර කොවිඩ් එන්නත ලබා දීම අරමුණයි. කොවිඩ් වසංගතය හොඳින් පාලනය කළ රටක් ලෙස නවසිලන්තයේ ඉදිරියෙන් සිටී. එරටින් වාර්තා වී ඇත්තේ මරණ 26ක් පමණි. අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ලබන වසරේ මුල් භාගයේ සිට කොවිඩ් අවදානම අඩු රටවල එන්නත් ලබාගත් සංචාරකයන්ට නිරෝධායනයකින් තොරව රටට ඇතුළු වීමට ඉඩ ලබා දෙන බවයි. ඉන්දියාවේ හිමාලය දිස්ත්‍රික්කයේ නායාමකින් පුද්ගලයෝ 13 දෙනෙක් මේ යති. තවත් විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ ආසන්නයේ අධිවේගී මාර්ගයක ගමන්ගත් ට්‍රක් රථයක් සහ බස් රථයක් පෙරළී තිබේ. ගල් ගැලවී යාම හේතුවෙන් ජීවිත මුදා ගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබේ. පසුගිය මාස කිහිපයේදී ඉන්දියාවට බලපෑ මෝසම් තත්ත්වයේ හේතුවෙන් නායාම් කිහිපයක් වාර්තා විය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. වවුනියාව නගරයේ සහ වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආශ්‍රිත බල ප්‍රදේශයේ ජල සම්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. උතුරු පළාතේ පානීය ජල ගැටලුවෙන් පීඩාවට පත් ජනතාව දෙසා ක්‍රියාත්මක වැඩසටහනේ ඒකාධිරක් ලෙස මෙය ක්‍රියාවට නැංවේ. වවුනියාව දිස්ත්‍රික්කයේ කාර් නාසින්න කුලම මහරම්භ කුලම් සහ මාමඩුව ප්‍රදේශ ආවරණය වන පරිදි ජලනල එලීමේ ව්‍යාපෘතියට මුල්ගල තැබීම අද සිදුවිය. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 46කට අධික වේ. ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ක්‍රියාත්මක කරන මෙම යෝජනා ක්‍රමයේ පළමු අධීරය යටතේ කිලෝමීටර් 8ක දුර ප්‍රමාණයකට ජලනල එලීම සහ එම කලාපයට ගෘහස්ත ජලනල පහසුකම් ලබා දීම සිදු කෙරේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය
සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ. මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා දකුණු අප්‍රිකානු එක්දින හා පන්දුවාර 20 සංචිත නම් කෙරේ. එක්දින තරඟාවලිය සඳහා ක්වින්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර් සහ ලොංගි එන්ගිඩි සහභාගී නොවේ. එමෙති දෙනා පන්දුවාර 20 තරඟාවලියට සහභාගී වනු ඇත. ක්වින්ටන් ඩී කොක් සහ ලොංගි එන්ගිඩි පෞද්ගලික හේතු මත එක්දින සංචිතයෙන් නිදහස් කර තිබේ. ඩේවිඩ් මිලර් ආබාධයක් හේතුවෙන් ඉවත්ව ඇත. කොවිඩ් ආසාදනය වී සිටි තුන්නිරියාව ක්‍රීඩක ඩ්වෙන් ප්‍රෙටෝරියස් එක්දින හා ඕවර් 20 සංචිත දෙක සඳහාම නම් කර ඇත. ශ්‍රී ලංකා සංචාරයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ මෙම තරඟාවලි දෙක සඳහා නායකත්වයේ දරන්නේ ටෙම්බා බවුමාය. ලබන සැප්තැම්බර් මාස 2 වෙනිදා සිට 10 වෙනිදා දක්වා පැවැත්වෙන මෙම සංචාරයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරඟ 3කට සහ පන්දුවාර 20 තරඟ 3කට සහභාගී වෙයි. අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ අද ආරම්භ වීමට නියමිතව තිබූ පන්දුවාර 20 ආරාධිත ක්‍රිකට් තරඟාවලිය හෙටට කල් දැමේ. අද තරඟ දෙකක් පැවැත්වීමට නියමිතව තිබුණේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ඉන්සී සිමෙන්ති ආයතනය සියලුම පාර්ශවකරුවන් සඳහා දැනුම හෝමාරු කර ගැනීමේ මාර්ගගත සම්මන්ත්‍රණ මාලාවක් පවත්වයි. මෙමගින් මෙරට ගොඩනැගිලි සහ ඉදිකිරීම් කර්මාන්තය සඳහා නවනිපියුම් හා විසඳුම් ප්‍රවර්ධනයට විශිෂ්ට සේවයක් සිදුවේ. ඉකුත් වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා මාර්ගගත සම්මන්ත්‍රණ 12කට වැඩි සංඛ්‍යාවක් පවත්වා තිබේ. මේ පිළිබඳව ඉන්සී සිමෙන්ති ආයතනයේ විධායක උපසභාපති යාන් කුනික් මහතා සඳහන් කළේ එක්ව වැඩ කිරීමෙන් සුවිශේෂී නව නිපියුම් බිහි කිරීමට හැකි වන බවයි. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ඉදිරි දියුණුවට දැනුම හුවමාරු කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව හෙතෙම පෙන්වා දෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. තෝරාගත් සමෘද්ධි ප්‍රතිලාභීන් ලක්ෂ 2ක් මේ වසරේදී සවිබල ගැන්වීමට රජය අපේක්ෂා කරයි. 2 කෝටි 20 ලක්ෂයක් වන මෙරට ජනගහනයෙන් ලක්ෂ 18ක පමණ පිරිසක් සමෘද්ධි සහනාධාරය ලබති. සංශෝධන වලින් සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසුකම් ලබා සිටින අය ඉවත් කිරීමට රජය කිසිසේත් ක්‍රියා නොකරයි. රජය මේ වන විට ආර්ථික උත්පාදන ගම්මාන බිහි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. ස්වයං රැකියාලාභීන් සඳහා ව්‍යාපාර පවත්වාගෙන යාමට සහන පොලියට ණය පහසුකම් සැපේ. ග්‍රාමීය ප්‍රජා මුල්‍ය සංවිධාන ශක්තිමත් කිරීමටද පියවරගෙන ඇත. එහි පළමු අදියර ලෙස රුපියල් ලක්ෂ 2000ක මුදලක් අනුරාධපුර දිස්ත්‍රික්කයට ලබා දී ඇත.
මේ බිමල් පුතානි හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි සයුරු සමග සුරැකීම දිවයිනේ නිර්ත දෙක කොටසේ දැනට පවතින වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුළ තවදුරටත් අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි සයුරු සමග සුරැකීම ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල ගෑසා කිරිපිටි ගැටලුවට රජයෙන් කඩිනම් විසඳුම්. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හා වෘත්තීය සමිතිය අතර සාකච්ඡා ඉදිරි සතියේදී. එන්නත් කරන වැඩසටහන පිළිබඳව ජනාධිපතිතුමා තිබූ විශ්වාසයට තම ස්තුතිය පිරිනමන බව යුද හමුදාපතිවරයා කියයි. කොවිඩ් මෘතදේහ ආදාහනයේදී අදාළ පවුල්වලින් කිසිදු මුදලක් අය නොකෙරේ. බස්රථවල ගමන් කරන මගින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ. කෘෂි භෝග සඳහා සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් කුළුබඩු මන්දිරයක්. ප්‍රධාන නගර ආශ්‍රිතව පවතින රථවාහන තතබදයට නගර පිවිසුම් මාර්ග පද්ධති සංවර්ධනය කෙරේ. වනාලීන් ගම්වැදීම වැළැක්වීමට වැඩසටහන් රැසක්. නවසීලන්තයේ දේශ සීමා මෙවසර අවසන් වෙනතුරු වසා දැමීමේ තීරණයක්. ශ්‍රී ලංකා සංචාරය සඳහා දකුණු අප්‍රිකානු එක් දින හා 20 සංචිත නම් කෙරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.